ආයිබෝවන් දිනපතා විකාශනය වන ලංකාවේ ප්‍රථම සහ එකම බෞද්ධ පුවත් විකාශයත් සමගින් අදත් ඔබ හමු වන මම රවිශිෂාර මදුවන්ත. ප්‍රථමයෙන් අවධානය පුවත් සිරස්තල වෙත. හමුදා කඳවුරුවල සෞඛ්‍ය සුරක්ෂිතතාව තහවුරු කිරීමට විශේෂ ජනාධිපති කාර්ය සාධක බලකායක්. COVID-19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ තැන්පතු ශේෂය මිලියන 866ක් දක්වා ඉහළට. සෞඛ්‍ය සේවකයින්ගේ ආරක්ෂාව තහවුරු කරමින් වැඩි දියුණු කරන ලද තාක්ෂණයෙන් යුතු මෘදුකාංගයක් නිර්මාණය කරයි. කොරෝනා රෝගියා වාට්ටුවට දැම්මට පස්සේ අනවශ්‍ය විදිහට සෞඛ්‍ය සේවකයන්ට ඒ වගේම සෞඛ්‍ය සේවකයන්ට ලෙඩා සමග ගැටෙන්නේ නැතුව ඈතින් ඉඳලා ඔහුගේ තත්ත්වයන් මොනිටර් එකකින් රෙකෝඩ් වෙන සියලුම දත්තයන් තමා ඉන්න තැනට තමාගේ කන්ට්‍රෝල් රූම් එකට ගෙන්නගෙන එතන ඉඳලා බලන්න පුළුවන්. මොනිටරින් රූම් එකේ, ඒ කියන්නේ නර්සස් රූම් එකේ, ડોක්ටර්ස් රූම් එකේ ඉඳලා සියලුම දත්තයන් නිරීක්ෂණය කරන්න පුළුවන්. ප්‍රෙෂර් එක, ඒ වගේම ඔක්සිජන් ලෙවල් එක සියල්ල, ECG තත්ත්වයන් ඒ සියල්ල නිරීක්ෂණය කරන්න පුළුවන්. එතනින් එහාට ගිහිල්ලා දොස්තරවරයාට පුළුවන් අවශ්‍ය නම් තමාගේ ජංගම දුරකථනයෙන් මේ ඩිස්ප්ලේ එකම ඕනනම් තමගේ ක්වාටර්ස් එකේ ඉඳලා වුණත් නිල නිවාසයේ ඉඳලා වුණත් බලන්න. ඒක ඉතා වැදගත්. බෞද්ධ මාධ්‍ය ජාලයෙන් දිවයිනේ රෝහල් වෙත ආරක්ෂිත ඇඳුම් පරිත්‍යාග කරයි. විශේෂයෙන්ම වෛද්‍ය නිලධාරීන්ට, හෙද නිලධාරීන්ට, සෞඛ්‍ය කාර්ය සහායක නිලධාරීන්ට මේ උපකරණ ඉතාම අත්‍යවශ්‍යයි. අපේ දෛනික සේවාවල් පවත්වාගෙන යද්දී. ඉතින් මේ කට්ටර ප්‍රමාණය අනිවාර්යයෙන්ම අපේ සැපයුමට එකතු කර ගන්නවා කියන්නේ අපිට සෑහෙන සේවාවක් අපේ රෝගී ජනතාව වෙනුවෙන් දවස ගානේ ලබා දෙන්නට අපිට හැකියාව ලැබෙනවා. තාම බෙහෙවින්ම ප්‍රශංසාවට පත් කරනවා මේ උතුම් සත්කාරය. COVID-19 වෛරසය පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේදී අද මාධ්‍ය හමුවක් පැවැත්වුණා. ඒ වැඩ බලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී යුද හමුදාපති ලෙෆ්ටිනන්ට් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සහ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද දින මේ දක්වා COVID-19 ආසාදිතයින් ලෙස 8 දෙනෙක් හඳුනාගෙන තියෙනවා. මේ 8 දෙනාගෙන් 5 දෙනෙක් නාවික බටයින් ඔවුන් නිවාඩුවට ගොස් ඉඳපු අය දිවයිනේ ප්‍රදේශවල. ඒ වගේම ඊට අමතරව 30 දෙනෙක් පූනානි නිරෝධායන මධ්‍යස්ථානයෙන් හමු වෙලා තියෙනවා. ඒ වගේම අද දින ගත්තොත් මේ නාවික හමුදා බටයින්ගෙන් මේ කඳවුර තුල හඳුනාගත් අය 148ක් සහ ඒ වගේම කඳවුරෙන් පිටින් හඳුනාගත් අය 45ක් ලෙස සලකන්න පුළුවන්. මම මේ දැන් කී 8 දෙනා සැලකිල්ලට නොගනිමින්. එතකොට ඒ වගේම මේ නාවික බටයින්ගේ ස්පර්ශකයන් හැටියට මේ ආසාදනයට ලක් වෙලා තියෙන තව 13ක්. ඒ අනුව 206ක් ලෙස අගේ සටහන් වෙනවා. අත වශයෙන්ම මේ වැඩි පිරිසක් නාවික කඳවුර තුල දී හමු වීම එක් අතකින් මේ තත්වයේ තුල සාපේක්ෂ වශයෙන් හොඳ දෙයක්. මේ බාහිරින් හමු වෙන අය අඩුවීම සහ අභ්‍යන්තරයෙන් හමුවීම අය හමුවන අය වැඩිවීම. ඒ වගේම අපිට කියන්න පුළුවන් ඊයේ දිනය වාර්තාගත දිනයක්. අපගේ PCR පරීක්ෂණ අතින් ගත්තාම වාර්තාගත 1553ක පරීක්ෂණ සංඛ්‍යාවක් ඊයේ පස්වරු 5න් අවසන් වන පැය 24 තුල කළා තියෙනවා. මෙය ඇත්ත වශයෙන්ම විශාල සංඛ්‍යාවක්. මේට අවසාන වශයෙන් දායක වුණ ආයතනය තමයි මඩකලපුව ශික්ෂණ රෝහල. ඊයේ ඉඳලා මේ මඩකලපුව ශික්ෂණ රෝහලත් ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම මේ අවස්ථාව ගත්තොත් එහෙම අපගේ රෝහල් තුල COVID-19 රෝගීන් 390 දෙනෙක් සිටිනවා. ඊයේ අලුතෙන් හඳුනාගත් සංඛ්‍යාව 65යි. ඒ වගේම පහුගිය පැය 24 තුල මේ රෝහල් වලින් පිටත් කළා නිවෙස් බලා යවලා තියෙනවා 8 දෙනෙක්.
යත් සැලකිය යුතු සංඛ්‍යාවක්. ඒ අනුව 447 දෙනෙක් මේ වෙලාවේ ප්‍රතිකාර ගන්නවා. දැන් මේ ප්‍රතිකාර ගන්න ප්‍රමාණය ගත්තහම IDH උණ රෝහලේ, ඒ වගේම වැලිකන්ද රෝහලේ, ඒ වගේම කොළඹ නැගෙනහිර මූලික රෝහලේ, ඉරණවිල රෝහලේ, ඒ වගේම කාත්තන්කුඩි මූලික රෝහලේ, මිනුවන්ගොඩ මූලික රෝහලේ සුළු සංඛ්‍යාවක් සහ ඒ වගේම වැලිසර නාවික රෝහලෙත් මේ COVID-19 රෝගීන් වශයෙන් හඳුනාගත් මේ 447 දෙනා මෙම රෝහල්වල ප්‍රතිකාර ගනිමින් මේ අවස්ථාවේ පසු වෙනවා. ඉන්දියාවේ බැංගලෝ සිට ශ්‍රී ලංකන් ගුවන් යානයක් මගින් සිසුන් 164 දෙනෙකු අද දින ශ්‍රී ලංකාවට රැගෙනු ලැබුවා. ඒ රැගෙන ආපු සියලුම අයවලුන් මේ වනිට ත්‍රිවිධ හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන වෙත රැගෙන යමින් පවතිනවා. යුද හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථානයකින් අද දිනේදී නිරෝධායන කටයුතු නිමවීමෙන් අනතුරුව සහ PCR පරීක්ෂණ කර නිමවීමෙන් අනතුරුව 77 දෙනෙකු මේ ආකාරයෙන් තම නිවෙස් බලා යැවීමට කටයුතු කරනු ලැබුවා. මේ අනුව ත්‍රිවිධ හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන වෙතින් නිරෝධායනය වී 4526 දෙනෙකු මේ වන විට නිරෝධායන අවසන් වී තම නිවෙස් බලා ගොස් තිබෙනවා. තවද මේ වන විට නිරෝධායන මධ්‍යස්ථානය වෙත විශේෂයෙන්ම නාවික හමුදාවේ විරෝධාර රණවිරුවන් වල පවුල් එවැගේම ඔවුන් ළඟින් ඇසුරු කරපු ආසාදිතයට ලක්වෙච්ච විරෝධාර රණවිරුවන් ළඟින් ඇසුරු කරපු ඒ පළවන දෙවන පාර්ශවලට අයත් සියලුම අයවලුන් මේ අනුව නිරෝධායන මධ්‍යස්ථානය වෙත රැගෙන ඒමට කටයුතු කරලා තිබෙනවා. ත්‍රිවිධ හමුදා කඳවුරු ඇතුළත සෞඛ්‍ය සුරක්ෂිතතාව තහවුරු කිරීමට ගත යුතු ක්‍රියාමාර්ග හඳුනා ගැනීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී විශ්‍රාමික ආරක්ෂක ප්‍රධානීන් සහ විශේෂඥ වෛද්‍යවරුන්ගේ සහභාගීත්වයෙන් මාධ්‍ය හමුවක් පැවැත්වුණා. ආරක්ෂක ලේකම්වරයාගේ සහ ත්‍රිවිධ හමුදාපතිවරුන්ගේ මඟ පෙන්වීම ඇතිව හමුදා කඳවුරු ඇතුළත පූර්ණ සෞඛ්‍ය සුරක්ෂිතතාව සහතික කිරීමට විධිමත් වැඩපිළිවෙලක් සකස් කොට එය ක්‍රියාත්මක කිරීමේ සහ අධීක්ෂණ කාර්යය නව ජනාධිපති විශේෂ කාර්ය සාධක බලකායට පවරා ඇත. රෝගය පාලනය කිරීමේදී මෙතෙක් අත්කරගත් සාර්ථකත්වය සේම කිසියම් තැනක වරදක් සිදු වී ඇතනම් එයද හඳුනා ගැනීමේ අවශ්‍යතාව ජනාධිපතිතුමා විසින් මෙහිදී අවධාරණය කළා. ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග, හිටපු ගුවන් හමුදාපති බස්නාහිර පළාත් ආණ්ඩුකාර මාෂල් ඔෆ් ද එයාර් ෆෝස් රොෂාන් ගුණතිලක, හිටපු නාවික හමුදාපති අද්මිරාල් විශ්‍රාමික ජයන්ත පෙරේරා, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් රියාඩ්මිරාල් විශ්‍රාමික ආනන්ද පීරිස්, මේජර් ජනරාල් සුමේද පෙරේරා, විශේෂඥ වෛද්‍ය බන්දුල විජේසිරිවර්ධන, විශේෂඥ වෛද්‍ය වජිර සේනාරත්න යන මහතුරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාව සමගින් එක්ව සිටියා. ආයතනිකව සහ පෞද්ගලිකව ලැබෙන පරිත්‍යාග සහ ඍජු තැන්පතු සමග COVID-19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ තැන්පතු ශේෂය රුපියල් මිලියන 866 ඉක්මවා තිබෙනවා. මිහින්තලා රාජමහා විහාරාධිපති පූජ්‍යපාද වලවා හැංගුණ වැවේ ධම්මරතන හිමියෝ රුපියල් මිලියනයක් අරමුදලට පරිත්‍යාග කළා. කැලණි රාජමහා විහාරය රුපියල් මිලියනයක්, කතරගම කිරිවෙහෙර රාජමහා විහාරය රුපියල් මිලියනයක්, බම්බලපෙටිය ශ්‍රී වජිරාරාම කාර්ය සාධක සමිතිය රුපියල් 96,000ක්, සනස සංවර්ධන බැංකුව රුපියල් මිලියන 5ක්, සීමා සහිත සනස රක්ෂණ සමාගම රුපියල් මිලියනයක්, ඕස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්සේ පදිංචි ආද්‍යානන්දීන් රුපියල් ලක්ෂ 5ක්, වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලය රුපියල් මිලියන 1.1ක්, ADRC ලෙනාට් මහතා රුපියල් 2,50,000ක්, මගනැගුම මාර්ග ඉදිකිරීම් යන්ත්‍රෝපකරණ සමාගම රුපියල් 6,61,000ක් අරමුදලට පරිත්‍යාග කළා.
ලංකා බැංකුවේ ආයතන ශාඛාවේ අංක 85යි 73යි 73යි 73 දරන විශේෂ ගිණුමට ඔබගේ පරිත්‍යාගයන්ද බැර කර හැක. එමෙන්ම COVID-19 මර්ධන මෙහෙයුමට දායක කර ගැනීම සඳහා මයික්‍රෝ කාර් ලිමිටඩ් සමාගම රුපියල් ලක්ෂ 90ක් වටිනා බස් රථයක් පරිත්‍යාග කළා. බස් රථය ඊයේ දහවල් ජනාධිපති කාර්යාලයේදී මයික්‍රෝ කාර් ලිමිටඩ් සභාපති ආචාර්ය ලෝරන්ස් පෙරේරා මහතා විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත බාර දෙනු ලැබුවා. ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාව සමගින් එක් වුණා. COVID-19 රෝගීන් හට ප්‍රතිකාර කිරීමේදී එම රෝගය වැළඳුණු වෛද්‍යවරුන් හෙදියන් මෙන්ම සෞඛ්‍ය සේවකයන් විශාල පිරිසක් මරණයට පත් වූ බවත්, තවත් පිරිසක් රෝගී තත්ත්වයෙන් අසාධ්‍යව සිටිනා බවත් විදෙස් මාධ්‍ය තුළින් නිරතුරුවම අසන්නට ලැබුණා. මෙවැනි තත්ත්වයක් මත සෞඛ්‍ය සේවකයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම උදෙසා වඩාත් දියුණු තාක්ෂණයෙන් යුත් පරිගණක මෘදුකාංගයක් නිර්මාණය කිරීමට පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ පරිගණක දෙපාර්තමේන්තුවේ තෙවන වසරේ සිසුවෙකු සමත් වී තිබෙනවා. අසාධ්‍ය රෝගීන් පරීක්ෂා කෙරෙන බහුපරිමාමිතික උපකරණයක් හරහා ක්‍රියාත්මක කළ හැකි මෙම මෘදුකාංගය භාවිතා කිරීම මගින් වෛද්‍යවරුන්ට මෙන්ම සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට දුරස්ථව සිට රෝගියාගේ තත්ත්වය නිරීක්ෂණය කිරීමට මෙන්ම අවශ්‍ය ප්‍රතිකාර කිරීමටද හැකියාව පවතිනවා. වෛද්‍යවරුන් හට රෝහලෙන් පිටත පරිගණකයක් හෝ ජංගම දුරකථනයක් භාවිතයෙන් මෙම මෘදුකාංගය හරහා රෝගියා හා සම්බන්ධ විය හැකිවීම මෙහි කැපී පෙනෙන ලක්ෂණයකි. මෙම වැඩි දියුණු කරන ලද මෘදුකාංගය භාවිතා කරමින් එකවර බහුපරිමාමිතික උපකරණ ඕනෑම සංඛ්‍යාවක් නිරීක්ෂණය කළ හැකි වන අතර යම් කිසි රෝගියෙකුගේ උපකරණ සම්බන්ධතා විසන්ධි වී තිබුණහොත් දුරස්ථ පාලකයක් හරහා නැවතත් එම සම්බන්ධතා ක්‍රියාත්මක කිරීමටද හැකියාව පවතී. පේෂන් කෙනෙක් මොනිටර් කරන්න හැම වෙලේම ළඟට ගිහිල්ලා මේ මොනිටර් එකේ තියෙන අවශ්‍ය දේවල් කියවලා තමයි හදන්න ඕනේ. ඉතින් අපි ඒගොල්ලෝ ලොකු රිස්ක් එකක් ගන්න හැම වෙලේම මේ ලෙඩා ගාවට ගිහිල්ලා මේ පැරාමීටර්ස් බලන්න. ඉතින් අපි මේ වෙලාවේ දවස් 3ක් ඇතුළත එළියේ ඉඳන් දොස්තරලා නර්ස්ලාට ඇතුළට යන්න නැතුව මේ වගේ තැනක ඉඳන් මොනිටර් කරන්න පුළුවන් විදිහට හදලා තියෙනවා. සියලුම පේෂන්ට්ස්ලා ගන්න. එයාගේ අත්‍යවශ්‍ය වයිටල් සයින්ස් කියලා කියන්නේ heart rate එක, blood oxygen level එකත් SpO2, ECG, respiratory rate, blood pressure, ඒ සියලු දේම එක දිගට එක තැනකදී මොනිටර් කරන්න පුළුවන් විදිහට හදලා තියෙන්නේ. ලෙඩ ප්‍රමාණය කීය හිටියත් මොනිටර් කරන්න පුළුවන්. එතකොට මේ විශේෂයක් හැටියට දොස්තරට ෆෝන් එකෙන් ටැබ් එකෙන් වුණත් බලන්න පුළුවන් මේ වෙලාවේ ඒගොල්ලොන් ඇතුළට යන්නේ නැතුව. දැන් මේ වගේ දෙයක් ගන්න පුළුවන් මේ software දැන් මේ මොනිටර් එක හදන කම්පැනියෙන් විතරයි, වෙනම ගන්න නැහැ. එතකොට මේ software එක මේ වෙලාවේ ගන්නවා නම් මිලියන ගාණක් වෙනවා. ඒක මිලියන 3කට එහා 2කට එහා ඊට වඩා ගණන් වෙනවා. ඒ හින්දා අපි මේ වෙලාවේ රටට ඒක දරන්න බැරි හින්දා අපි දවස් 3ක් ඇතුළත හැදුවා මේක. ඉතින් අපිට කිසිම වියදමක් යන්නේ නැහැ. අපිට මේ වෙලාවේ රටට සේවයක් හැටියට මේක හදලා දෙන්න පුළුවන් අවශ්‍ය තැන්වලට. පේරාදෙණිය විශ්වවිද්‍යාලය මේ ඇත්තටම මේ කොරෝනා වසංගතය අපි රටට ජාතියට යහපත් විදිහට යොදා ගන්න හිතාගෙන අපි මේ අවස්ථාවේ අර කතාවක් තියෙනවා රිදී රේඛාවක් තියෙනවා කළු වලාකුළෙත් කියලා. ඒ වගේ අපි විශේෂයෙන්ම මේ ලෝකය හා සම්බන්ධව ලෙඩුන් බලා ගැනීම සඳහා අවශ්‍ය විශේෂ උපකරණ නිර්මාණය කිරීමට අපේ විශේෂයෙන්ම ඉංජිනේරු පීඨයත් ඒ වගේ ඉංජිනේරු පීඨයේ දක්ෂ ශිෂ්‍යයනුත් මැදිහත් වෙලා වැඩ පිළිවෙලක් දියත් කරා. ඒකෙන් එකක් තමයි අපි මේ අද පෙන්වන්නේ. ඒ කියන්නේ මේ පේරාදෙණිය රෝහලේ අපි සවි කරන්න ඔක්කොම සැලසුම් කරලා තියෙන්නේ. මෙහිදී සිද්ධ වෙන්නේ ඒ කොරෝනා රෝගියා වාට්ටුවට දැම්මට පස්සේ අනවශ්‍ය විදිහට සෞඛ්‍ය සේවකයන්ට ඒ වගේම සෞඛ්‍ය සේවකයන්ට ලෙඩා සමග ගැටෙන්නේ නැතුව ඈතින් ඉඳලා ඔහුගේ තත්ත්වයන් මොනිටර් එකෙන් රෙකෝඩ් වෙන සියලුම දත්තයන් තමා ඉන්න තැනට තමාගේ කන්ට්‍රෝල් රූම් එකට ගෙන්නගෙන එතන ඉඳලා බලන්න පුළුවන්. එතකොට අනවශ්‍ය විදිහට සෞඛ්‍ය දැන් උදාහරණයක් හැටියට මේ සේවාවන් වලට බැඳිච්ච අපේ නාවික හමුදා සේවලුන්ට මොකද වුනේ? ඒ වගේ අපේ වෛද්‍ය වෘත්තියේ ඉන්න සියලුම සේවකයන්ටත් මේ ලෝකෙ එන්න පුළුවන්. එහෙම වුණොත් අපි එතනින් එහාට කොහොමද ඉස්සරහට යන්නේ? ඒ වගේ වෙලාවක මේක හරි වැදගත්. මොකද මොනිටරින් රූම් එකේ, ඒ කියන්නේ නර්සස් රූම් එකේ, ડોක්ටර්ස් රූම් එකේ ඉඳලා සියලුම දත්තයන් නිරීක්ෂණය කරන්න පුළුවන්. ප්‍රෙෂර් එක, ඒ වගේම ඔක්සිජන් ලෙවල් එක සියල්ල, ECG තත්ත්වයන් ඒ සියල්ල නිරීක්ෂණය කරන්න පුළුවන්. එතනින් එහාට ගිහිල්ලා දොස්තර
වෛද්‍යවරයාට පුළුවන් අවශ්‍ය නම් තමාගේ ජංගම දුරකථනයෙන් මේ ඩිස්ප්ලේ එකම ඕනනම් තමගේ ක්වාටර්ස් එකේ ඉඳලා වුණත් නිල නිවාසයේ ඉඳලා වුණත් බලන්න. ඒක ඉතා වැදගත්. මේ වගේ සිස්ටම්ස් ලෝකෙ තිබ්බට ඉතා මිල අධිකයි. අපි මේ අපේ ළමයි සහ අපේ ඉංජිනේරු පීඨය කරන මේ ක්‍රමය ඉතාම සරලයි. ඒ වගේම අධික වියදමක් දරන්නේ නැතුව අපේ ආර්ථිකයට ගැළපෙන විදිහට ඒ වගේම අපි විශ්වවිද්‍යාල හැටියට බලාපොරොත්තු වෙන අනාගතේ මේවා නව උත්පාදන හැටියට අවශ්‍ය ව්‍යවසායකයන් හොයාගෙන පුළුවන් නම් රටට දිගටම නිෂ්පාදනයක් හැටියට එවන්න. රටපුරා මේ වන විට ශ්‍රීග්‍රයෙන් පැතිරී යන COVID-19 හෙවත් නව කොරෝනා වෛරසයෙන් ආරක්ෂා වීම සඳහා වෛද්‍යවරුන්ට අත්‍යවශ්‍ය වන ආරක්ෂිත ඇඳුම් කට්ටල නිර්මාණය අදත් කොළඹ 7 ශ්‍රී සම්බෝධි විහාරස්ථාන පරිශ්‍රයේ සිදු කළා. කොළඹ ගම්පහ කළුතර පුත්තලම ඇතුළු මේ වන විට අවදානම් කලාපයේ පවතින දිස්ත්‍රික්ක හැර දිස්ත්‍රික්ක 21ක් සඳහා ඇඳිරි නීතිය අද දවසේ ලිහිල් කෙරුණා. අලුයම 5ට ඉවත් කෙරුණු ඇඳිරි නීතිය අද රාත්‍රී 8ට යලිත් පනවනු ලැබුවා. ඒ අනුව මේ වන විට ඇඳිරි නීතිය ඉවත් වෙලා නැවත පැනවීමක් සිදු වී තිබුණත් අද උදෑසන සිට අපට දකින්න පුළුවන්කම ලැබුණා ජනතාවගේ යම් ස්වරූපයකින් වෙනස් විදිහට වුන් කටයුතු කරන ආකාරයක්. මොකද අපි දන්නවා කොළඹ ගම්පහ කළුතර පුත්තලම කියන ප්‍රදේශවල ජනතාවට තවමත් හරියට තමන්ගේ දෛනික කටයුතු වලට හුරු වෙන්න හැකියාවක් ලැබිලා නැහැ. මොකද අපේම තියෙන නොසැලකිලිමත් බව මේකට ප්‍රධාන හේතුව බවට පත් වෙලා තිබෙනවා. රජය මගින් නිකුත් කරන ප්‍රධාන සෞඛ්‍ය උපදෙස් අනුගමනය නොකිරීම නිසා මේ විදිහට මේ ඇඳිරි නීතිය දිගින් දිගටම යලි යලිත් පැනවීමට රජයට සිදු වුණා. ඒ අනුව ඒ හැරෙන්න මේ වෙනවට අවදානම් කලාපවල රහිතව පවතින ප්‍රදේශවලට ඒ ඇඳිරි නීතිය ලිහිල් කරලා තිබෙනවා. අලුයම් 5ට ඇඳිරි නීතිය ඉවත් කළ නැවත රාත්‍රිය 8ට ඇඳිරි නීතිය පනවනවා. ඒ අනුව සාමාන්‍ය පරිදි දෛනික කටයුතු වල ජනතාවට නිරත වෙන්න පුළුවන්කම ලැබෙනවා. මේ වන විට අපේ වෛද්‍යවරුන් සුව විරුවන් නිසා අපේ රටේ මේ කොරෝනා වෛරසය ආසාදය වුණු පුද්ගලයන්ගෙන් 134 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් තිබෙනවා. ඉතින් ඒ අයට අපිට පුළුවන් ශක්තියක් එක් කරන්න තමයි මේ විදිහට අපේ පිරිස ලහිලහියේ කඩිනමින් මේ විදිහට මේ කොරෝනා වෛරස ආසාදිත වූවන් පරීක්ෂා කිරීම වෙනුවෙන් ඒ ආරක්ෂිත ඇඳුම් නිර්මාණය කිරීමේ කටයුතු සිදු වෙන්නේ. මේක අපි ස්වදේශිකව නිර්මාණය කරන්නක්. මොකද අපිට තවත් රටකින් මේ දේ ගෙන්න ගන්නවට වඩා අපිට තිබෙන සම්පත් වලින් මේ දේවල් නිර්මාණය කර ගැනීම වර්තමානයේ වෙද්දී ලොකු අභියෝගයක් බවට පත් වෙලා තිබුණත් ඒකේ ලොකු වැදගත්කමක් තිබෙනවා. මොකද අපේ දේවල් මේ වන විට අපිටම නිෂ්පාදනය කර ගැනීම තුළින් අප දකිනවා විවිධ නිර්මාණ අපේ ජනතාව අතරේ අලුත් විදිහට නිර්මාණය වෙලා තිබෙනවා. එහෙම නැත්නම් අලුත් උද්‍යෝගයක් අපේ ජනතාව අතරට එක් වෙලා තිබෙනවා අපේම දේවල් නිර්මාණය කිරීම තුළ. ඉතින් අද දකින්නෙත් මේ විදිහට කොළඹ ශ්‍රී සම්බෝධි මහා විහාරස්ථානයේ අපේ බෞද්ධ සංගමයේ පිරිස, ඒ වගේම විශේෂයෙන්ම කවදත් සම්බෝධි විහාරස්ථානයට ඇවිල්ලා තමන්ගේ සහයෝගය එදත් අදත් එක් කරන නිලන්ති බණ්ඩාර මහත්මිය, ඇගේ ආදරණීය දියණිය ඇතුළු පිරිස තමන්ගේ ස්වේච්ඡාවෙන් මේ ස්ථානයට ඇවිල්ලා ඒ ඇඳුම් නිර්මාණය කිරීමේ කටයුතු වල දායක වෙනවා. ඉතින් උදාර අදත් අපිට නිෂ්පාදන දායකත්වයේ කරනවා ප්‍රවෘත්ති කාශය වෙනුවෙන්. ඔබ වෙනුවෙන් මේ තොරතුරු සංවේදනය කළේ රවිෂ් ඉෂාර සමගින් මම චමිල් මදුශංකර. වැලිසර නාවික හමුදා කඳවුර වෙතද ඊයේ පරිත්‍යාග කළ උපකරණ එහි නිලධාරියෙකු විසින් බාරගත්තා. එමෙන්ම අද දින නාරහෙන් පිට පාක් රෝහල වෙතද ආරක්ෂිත ඇඳුම් කට්ටල පරිත්‍යාග කිරීමක් සිදු වූවා. ජාතික අක්ෂිරෝහල වෙතද මෙම ආරක්ෂිත ඇඳුම් පරිත්‍යාග කිරීමක් අද පස්වරුවේ සිදු වූවා. අද දින අප වෙනුවෙන් මේ ලබා දුන්න පෞද්ගලික ආරක්ෂණ උපකරණ නැත්නම් personal protective equipment සෑහෙන ප්‍රමාණයක් අපේ ආයතනය වෙත ලබා දුන්නම ගැන මම බෙහෙවින්ම අපේ ගරු බොරලන්දේ වජිරඥාන ස්වාමින් වහන්සේ මේ වෙලාවේ කරගෙන යන මේ කොරෝනා වසංගත ව්‍යාප්තිය වළකාලීම සඳහා ආයතනවලට කරගෙන යන මේ උදව්ව ඊටාම බොහොම අගය කොට සලකනවා. මේ වගේ අපේ මේ වෙලාවේ මේ කරලා දෙන සත්කාරය සම්බන්ධයෙන් ත්‍රිවිධ හමුදා, එතකොට රෝහල්, වෛද්‍ය සේවා මේ සියලුම ආයතන වෙනුවෙන් මේ ලබා දෙන
සත්කාරය ඊටාම උතුම්. විශේෂයෙන්ම මම ආයතනයේ වෙනුවෙන්ම මේ සත්කාරය ඊටාම ප්‍රශංසාවෙන් සලකා කෘතඥතාවය බල කරනවා. ඉතින් මම හිතන්නේ අපිට ඉදිරියේදීත් අවශ්‍යතාවයක් සැපේ වුණොත් මේ හිතාම කෘතඥ වෙනවා මේ වගේ අවස්ථාවක අපේ කාර්ය මණ්ඩලයට විශේෂයෙන්ම වෛද්‍ය නිලධාරීන්ට හෙද නිලධාරීන්ට සෞඛ්‍ය කාර්ය සහායක නිලධාරීන්ට මේ උපකරණ ඉතාම අත්‍යවශ්‍යයි. අපේ දෛනික සේවාවල් පවත්වාගෙන යද්දී. ඉතින් මේ කට්ටර ප්‍රමාණය අනිවාර්යයෙන්ම අපේ සැපයුමට එකතු කරගන්නවා කියන්නේ අපිට සෑහෙන සේවාවක් අපේ රෝගී ජනතාව වෙනුවෙන් දවස ගානේ ලබා දෙන්නට අපිට හැකියාව ලැබෙනවා. තම බෙහෙවින්ම ප්‍රශංසාවට පත් කරනවා මේ උතුම් සත්කාරය. ඒත් සමගින් අදට නියමිත සුසන්දේශය පුවත් විකාශයේ නිමාවට පත්වෙනවා. YouTube සහ සුසන්දේශය Facebook පිටු ඔස්සේ දිනපතා විකාශනය වන ලංකාවේ ප්‍රථම සහ එකම බෞද්ධ පුවත් විකාශයත් සමගින් ඔබට එක් විය හැකි. ඔබ සැමට සුබ රාත්‍රියක්. සම්මා සම්බුදු සරණයි.